හරි අපි මේ Q1 එන්න මෙතන අන්තිමට නැවැත්තුවේ. මෙතන පළවෙනි පොතේ තලාන්දයක තලාන්දයක වැඩගැන්වීම් යොදන ආකාර රූප සටහනකින් පැහැදිලි කරන්න. මේක තමයි මම හිතන්නේ අන්තිමට අපි කරේ. නේද? ඔව්. හරි. බලමු හතරවෙනි එක. හතර. ඉදිකිරීම සඳහා සුදුසු සියුම් සමාහාර වශයෙන් ගංගා වැලි නිර්දේශිතයි. ඒත් පාරිසරික ගැටලු නීතිය නිසා ගංගා වැලි මිලා දිගේ. ඒ අනුව විකල්පයක් ලෙස පිරිසුදු කළ මුහුදු වැලි භාවිතයට හඳුනා දෙමින් පවතී. නිසි ලෙස පිරිසුදු නොකළ මුහුදු වැලි භාවිතයෙන් සිදුවිය හැකි හානි දෙකක් සඳහන් කරන්න. එතකොට වැලි වල ලවණ තිබුණොත් ශක්තිය දුර්වල වෙනවා එකක්. හරි? මේ ශක්තිය දුර්වලයි බඳින ඒකෙන් යොදා ගන්න බදාම වල ශක්තිය දුර්වලයි. අනිත් එක තමයි පිපිරීම ඇති වෙනවා. බදාම පුපුරනවා. නිසි ලෙස පිරිසුදු නොකළ මුහුදු වැලි භාවිතයෙන් සිදුවිය හැකි හානි දෙකක්. එකක් ශක්තිය දුර්වල වීම. දියලීමේදී පිපිරීම ඇතිවීම. දියලීමේදී පිපිරීම ඇතිවීම. මෙම හඳුන්වන්න පුළුවන්. දියලීමේදී පිපිරීම ඇතිවීම. මෙතන සියුම් සමාහාරින්ද මෙතන සමාහාරයක තිබිය යුතු ගුණාංග 5ක් සඳහන් කරන්නේ. සමාහාරයක තිබිය යුතු ගුණාංග 5ක්. අපි මෙතන ගමු සියුම් සමාහාර කියලා. සියුම් සමාහාරයක තිබිය යුතු ගුණාංග 5ක්. ප්‍රධාන වශයෙන් තිබිය යුතු ගුණාංගයක් තමයි පිරිසිදු විය යුතුයි. ලියාගන්න එක තෙල් ග්‍රීස් මඩ හියුමස් වැනි ආදීන් තොර තෙල් ග්‍රීස් මඩ හියුමස් ආදීන් තොර ඉතා පිරිසිදු වැලි විය යුතුය. 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 වැලි කැටවල හැඩය කෝණික විය යුතුය. වැලි කැටවල හැඩය කෝණික විය යුතුය.
කෝණික විය යුතුය. ඔය තෙල් ග්‍රීස් වගේ ඒවා තියෙනවා සාමාන්‍යයෙන් ඔය මොකද ලංකාවේ ඉන්නේ හොඳ වැදගත් විදියට අපවාහන පද්ධති සකස් කරන කට්ටියනේ. හරි. ගොඩක් වෙලාවට මේ ඔය වැලි ලබා ගන්න ගංගාවලටත් අර සර්විස් වල අවුට්ලට් එක හරවලා තියෙනවා. ළඟට. ඒතකොට ඒවැය ගිහිලා ඒවැයෙන් අර හේදිලා යන තෙල් ග්‍රීස් වැලි වල තැම්පත් වෙනවා. ඒ වගේ වැලි වලින් ඉදිකිරීම කටයුතු කරන්න බෑ. ඒකයි එකක් දැන් මෙතන. ඉතා පිරිසිදු කියන එකට මම අර පොඩ්ඩක් ඒක වර්ගීකරණය කළා දැම්මා. උතන ඉතා පිරිසිදු වැලි කියලා දැම්මත් ඇති. වැලි කැටවල හැඩය කෝණික විය යුතුයි. ඊළඟ එක කුඩා අංශු අවම විය යුතුයි. කුඩා අංශු අවම විය යුතුයි. කුඩා අංශු අවම විය යුතුයි. වැලි කැටවල ප්‍රමාණය වැලි කැටවල ප්‍රමාණය මිලිමීටර් 0.5 4.75 අතර විය යුතුයි. වැලි කැටවල ප්‍රමාණය මිලිමීටර් 0.5 4.75 අතර විය යුතුය. 0.5 4.75 අතර විය යුතුය. අතරයි 0.75 අතර විය යුතුයි. ඊළඟට ඒක කොහොමද මේ 0.5 4.75 අතර කියන වැලි ගන්න? තියරි වලදී කතා කරා අපි ආයෙත් පොඩ්ඩක් කතා කරමු. දැන් මේ අතර පරාසය වැලි ගන්නේ සාමාන්‍යයෙන් අපි වැලි අරගෙන 4.75 කොටු තියෙන රයිසෙන් හලනවා. කොටු රයිසෙන් හලනවා. මේකේ ප්‍රමාණය 4.7 නැත්නම් 4.8 විතර. රයිසෙන් හලනවා. මේ රයිසෙන් හලලා රයිසි ඉතුරු වෙන ටික විසි කරනවා. එතකොට මෙතනින් මේ පැත්ත ටික අයින් කරනවා. ඊළඟට අපි ගන්න මෙතන 0.5 කොටු සහිත රයිසියෙන් හලනවා. 0.5 කොටු රයිසියෙන් හලනවා. හරි? මිලිමීටර් 0.5. මිලිමීටර් 0.478. රයිසියෙන් හලනවා. රයිසියෙන් හලලා හැලෙන ටික විසි කරනවා. එතකොට ඒක ඇවිල්ලා කුඩා කොටස්. හැලෙන ටික විසි කරනවා. එතකොට දැන් අපිට පුළුවන් මේ අතර පරාසය ගන්න. මේ අතර පරාසය වැලි ටික දැන් වැලි ගොඩ ගහගෙන තියෙනවා. මේ වැලි.
දැන් ඊට පස්සේ මේක ග්‍රේඩ් කරනවා. හරි. ඊළඟට ලියා ගන්න වර්ගීකරණය කළ යුතුය. වර්ගීකරණය කළ යුතුය. ග්‍රේඩ් කරනවා. ග්‍රේඩ් කරන්නේ කොහොමද? ග්‍රේඩ් කරන්නේ 1.5 රයිසියෙන් හලනවා. මිලිමීටර 1.5 රයිසියෙන් හලනවා. කොටු සහිත රයිසියෙන් හලනවා. හලලා එක ගොඩක් ගහනවා 1.5ට වැඩි. නැත්නම් රයිසිය ඉතුරු වෙන ටික එක ගොඩ. රයිසියෙන් හැලෙන ටික අනිත් ගොඩ. හරි? මේ පැත්තේ ගොඩ 1.5ට වඩා අඩු. අර පැත්තේ 1.5ට වඩා වැඩි. මේ පැත්තේ තියෙන 1.5ට වඩා අඩු. අඩුයි කැල්සියම්. මේ පැත්තේ තියෙන්නේ 1.5ට වඩා වැඩි. වැඩි 1.5. ඔය විදිහට තමයි අපි ග්‍රේඩ් කරන්නේ. හොඳින් වර්ගීකරණය කළ යුතුයි. තව එකක් ලියන්න ලවණ ගතියෙන් තොර විය යුතුයි. ලවණ ගතියෙන් තොර විය යුතුයි. ලවණ ගතියෙන් තොර විය යුතුයි. ෆිසිකල් පටන් ගත්තාම අපිට තියෙනවා ප්‍රැක්ටිකල් ටිකකුත් කරන්න ඕගොල්ලන්ට. ප්‍රැක්ටිකල් ටිකත් ඉලෙක්ට්‍රිකල් ටික ඒ ටික කරන්න ඕන. පොඩක් හුරු වෙන්න ප්‍රැක්ටිකල් ටික කරන්නත් ඕන. හරි. අපි බලමු ඊළඟ කොටස. ගංගා වැලි වෙනුවට මුහුදු වැලි භාවිතා කිරීමේ වාසි අවාසි සංසන්දනය කරන්න. වාසි අවාසි සංසන්දනය කරන්න. ගංගා වැලි වෙනුවට මුහුදු වැලි හා ගංගා වැලි මුහුදු වැලි දෙපැත්තට දාලා ලියාගමු ගංගා වැලි මුහුදු වැලි. එක පැත්තක ගංගා වැලි අනිත් පැත්තේ මුහුදු වැලි. ගංගා මුහුදු වැලි සංසන්දනය කරොත් ගංගා වැලි වලට අපිට ගන්න පුළුවන් ගංගා වැලි මේවයි සියුම් කොටස් අඩුයි. මේකේ සියුම් කොටස් වැඩි. සියුම් කොටස් අඩුය. සියුම් කොටස් වැඩිය. සියුම් කොටස් අඩුය, සියුම් කොටස් වැඩිය. මේ පැත්තට මේව කරගන්න ඉස්සෙල්ලා. ඊට පස්සේ ලියමු. ගංගා වැලි මුහුදු වැලි
ගංගාවැලි පැත්ත සියුම් කොටස් අඩුය, මුහුදු වැලි සියුම් කොටස් වැඩි. ගංගාවැලි පැත්ත ලියා ගන්න ලවණ වලින් තොර වැලි වේ. ලවණ වලින් තොර වැලි වේ. මුහුදු වැලි පැත්තේ ලවණ සහිත වැලි වේ. ලවණ සහිත වැලි වේ. ලවණ සහිත වැලි වේ. ඊළඟට ව්‍යුහ ඉදිකිරීම සඳහා සුදුසු වේ. මොනවාද? ගංගාවැලි. ව්‍යුහ ඉදිකිරීම සඳහා සුදුසු වේ. ව්‍යුහ ඉදිකිරීම සඳහා සුදුසු වේ. ගංගාවැලි. ව්‍යුහ ඉදිකිරීම සඳහා සුදුසු වේ. මුහුදු වැලි ව්‍යුහ ඉදිකිරීම සඳහා කිසිසේත්ම සුදුසු නොවේ. ව්‍යුහ ඉදිකිරීම සඳහා කිසිසේත්ම සුදුසු නොවේ. මුහුදු වැලි. ඊළාට ගංගාවැලි පැත්තේ කෝණික හැඩය වැඩිය. කෝණික හැඩය වැඩිය. කෝණික හැඩය වැඩිය. මුහුදු වැලි පැත්තේ ලියන්න රවුම් හැඩය වැඩිය. රවුම් හැඩය වැඩිය. රවුම් හැඩය වැඩිය. මුහුදු වැලි වල රවුම් හැඩය වැඩිය.
අර කලින් අර ව්‍යුහ කියලා කියන්නේ ව්‍යුහ ඉදිකිරීම කියලා කියන්නේ දැන් සාමාන්‍යයෙන් අපි ගත්තොත් ඔයි කොන්ක්‍රීට් එකක් කියන්නේ ව්‍යුහයක්. හරි? ඒ කියන්නේ ශක්තිය දරා ගන්න එකට අපි කියනවා ව්‍යුහය කියලා. ශක්තිය දරා ගන්න. ව්‍යුහය. ස්ට්‍රක්චර් එක. ඒකෝ දැන් අපි ගත්තොත් ගොඩනැගිල්ලක ශක්තිය දරා ගැනීම දැන් කොන්ක්‍රීට් වලින් ගහනවා කොන්ක්‍රීට් කණු බීම් ඒව ශක්තිය දරා ගන්න. ඒකට අපි කියන ව්‍යුහය කියලා. තව අපි ගඩොල් භාවිතා කරලා ශක්තිමත් ආකාරයට බැම්ම ඉදි කරනව නම් ශක්තිය දරා ගන්න ආකාරයට අපි ඒකට කියන ව්‍යුහයක් කියලා. හරි? ව්‍යුහය. ව්‍යුහයක් කියලා කියන්නේ ශක්තිය දරාගත හැකි එකක්. ඒතකොට ශක්තිය දරාගත හැකි ඉදි කිරීම සඳහා අපි ගොඩක් වෙලාවට මුහුදු වැලි භාවිතා කරන්නේ නැහැ. මුහුදු වැලි භාවිතා කරන්නේ නැහැ. හරි? ඊළඟට මේ ගංගා වැලි පැත්තේ ලියා ගන්න ඕනෑම ඉදිකිරීමක් සඳහා සුදුසු වේ. ඕනෑම ඉදිකිරීමක් සඳහා සුදුසු වේ. ගංගා වැලි ඕනෑම ඉදිකිරීමක් සඳහා සුදුසු වේ. මුහුදු වැලි පැත්තේ ලියන්න කපරාරු සඳහා සුදුසු වේ. කපරාරු සඳහා සුදුසු වේ. කපරාරු සඳහා සුදුසු වේ. ඊළඟ ගංගා වැලි ශක්තිමත් බව වැඩිය. ඉදිකිරීමේ ශක්තිමත් බව වැඩිය. ඉදිකිරීමේ ශක්තිමත් බව වැඩිය. ඉදිකිරීමේ ශක්තිමත් බව වැඩිය. මුහුදු වැලි ඉදිකිරීමේ ශක්තිමත් බව අඩුය. ඉදිකිරීමේ ශක්තිමත් බව අඩුය. අපිට ওই විදිහට සංසන්දනය කරන්න පුළුවන්. දැන් වැලි ගැන කතා කරපු හින්දා මම පොඩ්ඩක් වැලි ගැන චුට්ටක් ආයෙ මතක් කරන්නම්. සාමාන්‍යයෙන් වැලි ලබා ගන්න ආකාර තුනක් තියෙනවා. වැලි කියන්නේ සාමාන්‍යයෙන් භාවිතා කරන ඉදිකිරීම වල පිරවුම් ද්‍රව්‍යයක් විදියට. පිරවුමක් විදියට තමයි වැලි භාවිතා කරන්නේ. හරි? දැන් තියෙනවා බැඳුම් ද්‍රව්‍ය සහ පිරවුම් ද්‍රව්‍ය කියලා දෙකක්. ඒතර වැලි කියන්නේ පිරවුම් ද්‍රව්‍ය. ගල් කියන්නේ පිරවුම් ද්‍රව්‍ය. බැඳුම් ද්‍රව්‍ය තමයි සිමෙන්ති. වැලි කියන පිරවුම් ද්‍රව්‍ය ලබා ගන්න ආකාර ප්‍රධාන වශයෙන් තුනක් තියෙනවා. එකක් තමයි ගංගා කියලා කියමු. අනිත් එක තමයි පොළවෙන් හාරලා ගන්න ඒවා. පොළවෙන් හාරා. දැන් ඔය සමහර කුඹුරු වල එහෙම වලවල් හාරලා වැලි ගන්න පුළුවන්. වැලි නිදි වශයෙන් තියෙනවා. ඊළඟට අනිත් එක තමයි මුහුදු වැලි. මේ තමයි අපේ වැලි ලබා ගන්න තියෙන සෝස් තුන නැත්නම් ප්‍රභව තුන. මුහුදු වැලි. හරි? donc දැන් මේ වැලි වලින් මෙයා අපිට භාවිතා කරන්න පුළුවන් හොදලා මුහුදු වැලි සෝදලා ගන්න පුළුවන්. සෝදා භාවිතා කරන්න පුළුවන්. සෝදා අපරාරු සඳහා භාවිතා කළ හැකියි. අනිකුත් ව්‍යුහ ඉදිකිරීම වලට භාවිතා කරන්න බෑ. මේ දෙක අපිට පුළුවන් ඕනම එකකට භාවිතා කරන්න. හැබැයි ගොඩක් වෙලාවට පොළවෙන් හාරලා ගන්න එකයි සියුම් කොටස් වැඩි. ඒක ග්‍රේඩ් කරනකොට සියුම් පැත්තට. ඒ කියන්නේ 1.5 1.45 අතර තමයි වැඩි ප්‍රමාණයක් තියෙන්නේ. ගංගා වැලි වල ගොඩක් වෙලාවට තියෙන අඩු එක. හරි?
तो සමහර අවස්ථාවලදී මේ දෙක අරගෙන සියුම් කොටස් සහ ආලු කොටස් ටික වෙන් කළා. ওই දෙක කොහොමත් අපි අනුපාතයකට මිශ්‍ර කරලා තමයි වැලි එක හදාගන්නේ. හරි. දැන් කොන්ක්‍රීට් සඳහා නම් ආලු වැලි. ඒ කියන්නේ 1.5යි 4.75යි අතර වැලි ප්‍රමාණයෙන් 60%කුත් ඒ කියන්නේ 0.5යි 1.5යි අතර ප්‍රමාණයෙන් 40ක් වගේ මිශ්‍ර කරලා තමයි කොන්ක්‍රීට් සඳහා භාවිත කරන්නේ. හරි. ඒතර වැලි කියන ද්‍රව්‍ය ගැන අපිට ඔන්න ඔය විදිහට කතා කරන්න පුළුවන්. ඒතර වැලි වලට වැලි සාමාන්‍යයෙන් හඳුන්වන්නේ සියුම් සමාහාර කියලා. සියුම් සමාහාර. සියුම් සමාහාර විදිහට තමයි සාමාන්‍යයෙන් වැලි කියන එක අපි භාවිත කරන්නේ. සියුම් සමාහාර. හරිද? right. අපි බලමු ඊළඟ ප්‍රශ්නේ. පහ ඊළඟට තියෙනවා සිමෙන්ති නිෂ්පාදන ක්‍රියාවලියේ ප්‍රධාන අවස්ථා 4 සඳහන් කරන්න. සිමෙන්ති නිෂ්පාදන ක්‍රියාවලියේ ප්‍රධාන අවස්ථා 4 සඳහන් කරන්න. මම එතකොට දැන් අපි මෙතනදී කතා කරමු සිමෙන්ති නිෂ්පාදනය කරන ආකාරය. මම පොඩ්ඩක් මේ ප්‍රශ්නේ ලියන්න කලින් සිමෙන්ති නිෂ්පාදනය කරන ගන්න අමුද්‍රව්‍ය සහ ඒ නිෂ්පාදන ක්‍රියාවලිය පිළිබඳ පොඩ්ඩක් නැවත මතක් කිරීමක් කරන්න. හරිද? උර දැන් මේ වැලි. ඊළඟට බලමු සිමෙන්ති. සිමෙන්ති නිෂ්පාදනය කිරීම සඳහා මොනවද ගන්නෙ? සිමෙන්ති. මේවට කියනවා මයින් මැට් එක. සිමෙන්ති නිෂ්පාදනය කිරීම සඳහා මොනවද ගන්නෙ? සිමෙන්ති නිෂ්පාදනය කිරීම සඳහා අපි යොදා ගන්නවා මැටි හුණු. මැටි සහ හුණු දෙක යොදා ගන්න. මැටි සහ හුණු දෙක තමයි සිමෙන්ති නිෂ්පාදනය සඳහා අමුද්‍රව්‍ය විදියට භාවිත කරන්නේ. ඒතර මේ මැටි කියන එක හැම මැට්ටක්ම නෙවෙයි සිමෙන්ති වලට යෝග්‍ය මැට්ටක්. සිමෙන්ති සඳහා සිමෙන්ති වලට යෝග්‍ය මැටි තමයි ඔකදී භාවිත කරන්නේ. හුණු සඳහා නම් අපිට පුළුවන් හුණු සඳහා හුණු කැල්සියම් කාබනේට් හෝ මැග්නීසියම් කාබනේට් භාවිත කරන්න පුළුවන්. මේ ඔක්කොම පොළවෙන් ලබා ගන්න ද්‍රව්‍ය. පොළවෙන් ලබා ගන්න. මැටිත් පොළවෙන් ගන්නවා. මේ හුණු පොළ කැල්සියම් කාබනේට් හෝ මැග්නීසියම් කාබනේට් උත් පොළවෙන් ගන්න. දැන් අරගෙන මොකද මේකේ සිමෙන්ති නිෂ්පාදනයේදී පියවරවලදී මොකද කරන්නේ? හරි? දැන් පළවෙනි පියවරේදී කරන්නේ මෙන්න මේ අමුද්‍රව්‍ය සකස් කිරීම. 1 අමුද්‍රව්‍ය සකස් කරන. අමුද්‍රව්‍ය සකස් කිරීම තමයි පළවෙනි පියවරේදී කරන්නේ. අමුද්‍රව්‍ය සකස් කිරීම තමයි කරන්නේ. ඒතොර අමුද්‍රව්‍ය සකස් කිරීම කියලා කියන්නේ මොකක්ද? දැන් අමුද්‍රව්‍ය හොඳට පිරිසිදු කරලා ගල් මුල් වැලි කුණු රොඩු වලින් තොරව අමුද්‍රව්‍ය සකස් කරගන්න. ඒතොර අපි මැටිත් ගල් මුල් වැලි ඒවා අයින් කරලා හොඳ සංසුද්ධ මැටි ගන්න ඕන. හුණු ගල් හොඳට පිරිසිදු කරලා හොදලා ඒකත් අපි ලබා ගන්න ඕන. දැන් මේ දෙක කරන ආකාරය ගත්තොත් අමුද්‍රව්‍ය සකස් කිරීමේදී මැටි කියන එක මැටි සකස් කරනවා. මැටි අපි කරන්නේ මේක මැටි අරගෙන හොඳට වැඩිපුර වතුර දාලා දිය කරනවා. හරි ඊළඟට පෙරනවා. මැටි දිය කරනවා වැඩිපුර වතුර දාලා වතුර දිය කරනවා ඊට පස්සේ පෙරනවා ඊට පස්සේ ටැංකි වලට යවනවා. ටැංකි වලට යවනවා. හරි දිය කරනවා දිය කරාට පස්සේ අපිට පුළුවන් ගල් වැලි මුල් ඕන විදිහකට පෙරා ගන්න පුළුවන්. පෙරලා ඉවරලා ටැංකි වලට යවනවා. දැන් ටැංකි වලට යවලා වින් ගහන්න අරිනවා. වින් ගහන්න ඇරියාම අපිට මැටි ක්‍රීම් එක ගන්න පුළුවන්. හරි ටැංකි වලට යවයි වින් ගැසුණු පසු නැත්තම් අවසාදනයෙන් පසු අවසාදනය ලබා ගන්න.
ඔන්න මැටි සකස් කිරීමෙන් පියවර ටික. මම මේ ඔයගොල්ලන්ට මයින්ඩ් මැප් එකක් ගහලා දෙන්නම්. හරි? මයින්ඩ් මැප් එක. අවසාදනය ලබා ගන්න. ඒතර අවසාදනය කියලා කියන්නේ මේක අර බිමට යට එකතු වෙන මැට් ක්‍රීම් එක. ඒක පිරිසිදු එකක්. සුද්ධ කරලා තියෙනවා. ඊළඟට හුණු ගන්න. හුණු ගල් ගත්තොත් හුණු ගල් ඉස්සෙල්ලා හොඳින් සෝදනවා. හොඳින් සෝදන්න. හොඳින් සෝදන්න. හරි? ඊළඟට කැබලි වලට කඩනවා. කඩන්න. කැබලි වලට කඩන්න. හොඳින් සෝදලා කැබලි වලට කඩන්න. නැත්තම් කැබලි වලට කඩලා සේදුවක් කමන්නේ. ඒ ගල් ඇස්සේ පස්ස මඩ එහෙම තියෙනවා. හරිද? එතකොට ඔන්න පළවෙනි පියවරේදී කරන්නේ අපි නිෂ්පාදන පියවර ටික ওই ටික තමයි අහන්නේ. ඒකෙදී අමුද්‍රව්‍ය සකස් කිරීම තමයි කරන්නේ. දැන් මේවා ඒ කරන ආකාර අපිට ඕකේ ප්‍රශ්නේ අහන්නේ නම් මේ පියවර ටික විතරයි. අමුද්‍රව්‍ය සකස් කිරීම පළවෙනි පියවර. දෙවෙනි පියවරේදී කරනවා අනුපාතයට මිශ්‍ර කර ඇඹරීම. අනුපාතයට මිශ්‍ර කර ඇඹරීම. අනුපාතයට මිශ්‍ර කර ඇඹරීම. මේකෙදි මේකට අපි කියනවා තෙත ඇඹරීම කියලා. තෙත් ඇඹරීම. එතකොට මේකෙදි අපි ගන්නෙ කොහොමද? මැටි ගන්නෝ මේ මැටි අවසාදනයේ වෙච්ච මැටි නැත්නම් අවක්ෂේප වෙච්ච මැටි. හරි? මැටි 128යි. මැටි 128යි. හරි? මේ හුණු 172. අපිට බර අණුව කිරලා ගන්න පුළුවන් 172. හුණු 172යි බර මැටි 128යි. අරගෙන මේක අඹරනවා. මේ දෙක අරගෙන හොඳින් අඹරනවා. අඹරයි. අඹර. ඔක තමයි කරන්නේ දෙවෙනි පියවරේ. අනුපාතයට මිශ්‍ර කර ඇඹරීම. දැන් මේ ඇඹරීම සඳහා භාවිතා කරන්න පුළුවන් අපිට ඕනනම් අර ওই මිල් එක බෝල මිල් එකක් භාවිතා කරන්න පුළුවන්. ඒව ගැන එතර අද අවශ්‍ය නැහැ. උනාට පොඩ්ඩක් දැනගත්තට කමක් නැහැ. බෝල මිල් එක. මොකද්ද බෝල මිල් එකක් කියලා කියන්නේ? බෝල මිල් එකක් කියලා කියන්නේ මෙන්න මේ වගේ ලොකු සිලින්ඩරාකාර මේක සිලින්ඩරයක් මෙතනින් හයි කරලා කරකවනවා. මේක කරකවනවා. අර ලොතරැයි මණ්ඩලයේ කරකවනවා වගේ මේක කරකවනවා. කරකවනකොට මේකේ ඇතුලේ ලොකු බෝල සහ පොඩි බෝල තියෙනවා. යකඩ බෝල. යගුලිය වගේ බෝල තියෙනවා. හරි? මේ ඉස්සෙල්ලා ලොකු බෝල සෙට් එකක් තියෙනවා ඊළඟට ඊළඟ කුට්ටියට යන පොඩි බෝල තියෙනවා ඒ විදිහට බෝල සෙට් එකක් තියෙනවා දැන් මේක කරකැවෙනකොට මේ බෝලත් උඩ ගිහිල්ලා මෙහි ගිහිල්ලා ඩෝන් ගාලා ආපහු මේවට වැටෙනවා එතකොට මේ බෝල අතරට වැටෙන අර මැටි සහ හුණු කැවෙනවා තැලි තැලි ඒක නැඹරීම වෙනවා දැන් මේක කොයි විදිහට ඩෝන් ගාලා යගුලි ගෝණියකට දාලා ඔක මේ පොළවේ ගහ නැත්තම් කරකවනකොට මේක ඊට පස්සේ අර දූවිලි බවට පත් වෙනවා. ඒ දූවිලි ටික ඊළඟ එකට යනවා. ඒතකොට ඒකෙදි තා පොඩි බෝලවල කරකැවෙනවා. එහෙමම අපිට අවශ්‍ය කරන ප්‍රමාණයට කුඩු කරගන්න පුළුවන්. කුඩු කරාට පස්සේ මේ පැත්ත කෙලවරෙන් අපිට ගන්න පුළුවන් අර හොඳට ඇඹරිච්ච මිශ්‍රණයේ ඇඹරිච්ච දූවිල්ල. ඇඹරිච්ච දූවිලි ගන්න. තුන්වෙනි එක ලියන්න මකන්න වෙනවා. පොඩ්ඩක් විනාඩි දෙකක් විතර දෙන්නම් මේකේ ඉද ටික මකනවා මම ඒ ටික අවශ්‍ය ඒවා තියෙනවා ලියා ගන්න මේකේ ප්‍රශ්නෙට උත්තර ඕන වෙන්නේ නම් අර මම ওই 1 2 3 දාන ඒ ටික විතරයි ඊට අමතරව ඔයගොල්ලන්ට මම කිව්වා මේක ඕනනම් මේ ටියුට් එක ඕනනම් ෂෝට් නෝට් එකක් විදියටත් භාවිතා කරන්න පුළුවන් ওই සම්පූර්ණ ඉද ප්‍රමාණය අරගෙන ඒවයි අදාළ කරුණු අහුවෙන ඒවා ඔක්කොම ලියා ගන්න. ඒතකොට එක ටියුට් එකක් බැලීමෙන් ඔක්කොම කරුණු ටික අපිට මේව කරගන්න පුළුවන්. මොකක්ද අරක කියන්නේ?
මේකට කියන්නේ බෝල මිල් එක. බෝල මිල් කියන්නේ ඇඹරුම් එකනේ බෝල් මිල්. දැන් සාමාන්‍යයෙන් සිමෙන්ති අර ක්ලින්කර් අඹරන දැන් මෙහි එහෙම උණ වටන තියෙන එකෙත් මේ බෝල් මිල් තියෙනවා. හරිද? බෝඩ් එක පේන්නේ නැත්නම් මං හිතින්ද? දැන් හරිද? හරි. ඊළඟ තුන්වෙනි එකට යමු අපි. තුන්වෙනි එක තමයි පිලිස්සීම. පිලිස්සීම. දැන් මේ අඹරලා එන මිශ්‍රණය පිලිස්සීම. අඹරලා එන මිශ්‍රණය අපි යවනවා භ්‍රමණ උදුනකට. හරි? මිශ්‍රණය භ්‍රමණ උදුනකට යවයි. මිශ්‍රණය මොන මිශ්‍රණයද? මැටි හුණු. මැටි හුණු මිශ්‍රණය යවන භ්‍රමණ උදුනකට. භ්‍රමණ උදුන. ඒතර භ්‍රමණ උදුනේ සාමාන්‍යයෙන් වේගය මිනිත්තුවට වට 1යි. RPM එක 1යි. හරි? RPM එක 1යි. මිනිත්තුවට වට 1යි භ්‍රමණ උදුනේ වේගය 1යි RPM.
පින්තූරයට එකයි. මිශ්‍රණය ඉහළින් යොදයි. ඉහළින් යොදයි. හරි? ඉහළින් යොදනවා. සාමාන්‍යයෙන් ඉහළ දැන් මෙන්න මෙහෙම. ආනත භ්‍රමණ උදුනක්. ආනත භ්‍රමණ උදුනක් තියෙනවා. මේක ඉහළ උෂ්ණත්වය සාමාන්‍යයෙන් සෙල්සියස් අංශක 300ක් විතර. පල්ලෙහාට යනකොට ඒක 1300ක් විතර වගේ වෙනවා. ප්‍රමාණිකව පහළට වැඩි වෙගෙන යනවා. දැන් මේක උඩින් ඉඳන් පල්ලෙහාට යනකොට මේක පිලිස්සීගෙන යනවා. දැන් උඩින් දාන්නේ උඩින් දැම්මම මේක පිලිස්සිලා ගිහිල්ලා යටින් පල්ලෙහාට කැට වශයෙන් වැටෙනවා. පිලිස්සෙනකොට ඕක කැට වගේ වෙනවා. හරි? මේකට අපි කියන පිච්චිච්ච අර මිශ්‍රණයේ පිච්චිච්ච අඟුරු නැත්තම් කීල අඟුරු කියලා කියනවා. කීල අඟුරු. සිංහලෙන් කියනවා කීල අඟුරු. ඉංග්‍රීසියෙන් කියන මේකට ක්ලින්කර්. ක්ලින්කර්. හරි? ක්ලින්කර්. ක්ලින්කර්. ඔය තමයි භ්‍රමණ පූර්ණයේ කතන්දරේ නැත්තම් පිලිස්සීම කියන කතාව. පිලිස්සීම. මේ කීලංගුරු වල පැහැය ආවේනික පැහැය අලු පාට. අලු පාට ලැබෙන්න හේතුව මේක තියෙනවා යකඩ ඔක්සයිඩ්. ආවේනික පැහැය අලු. හතර අවසාන ඇඹරීම. අවසාන ඇඹරීම සඳහා අර මිල් එකට යවන්නේ ඒකත් අපි බෝල මිල් එකක් භාවිතා කරන්නේ. හරි? මේ වගේ බෝල මිල් එකක් මේකට යවනෝ ක්ලින්කර් සහ ඊළඟුරු ධන ජිප්සම්. ජිප්සම් වල ප්‍රමාණය ජිප්සම් කියලා කියන්නේ කැල්සියම් සල්ෆේට් 2H2O. සියයට 3ක් විතර. 3ක් 4ක් ප්‍රමාණයක් තමයි ජිප්සම් දාන්නේ. හරි? කීලංගුරු වල බහුල වශයෙන් තියෙන්නේ ට්‍රයිකැල්සියම් සිලිකේට්. මේක අපි අඳුනනොත් C බහුලව තියෙන්නේ C3S කියන එක. ට්‍රයිකැල්සියම් සිලිකේට්. කෙටියෙන් හඳුන්වන්නේ මේක ඊට අමතරව ඩයිකැල්සියම් සිලිකේට් ඒ වගේ ගොඩක් ඒවා තියෙනවා. බහුලව තියෙන්නේ ට්‍රයිකැල්සියම් සිලිකේට්. ට්‍රයිකැල්සියම් සිලිකේට් වල රසායනික එක එන්නේ 3යි
calcium oxide tak silicon dioxide. Okay. කීලංගුරු සහ ජිප්සම් මිල් එකට යනවා. මෙතනින් එනවා සිමෙන්ති එළියට. සිමෙන්ති එළියට එනවා. අවසාන ඇපරීම. මේක අඹරනවා. මෙතන පොළ පේනෝනේ. ට්‍රයිකැල්සියම් බහුලව ට්‍රයිකැල්සියම් සිලිකේට් ඇත. හරි. බහුලව ට්‍රයිකැල්සියම් සිලිකේට් ඇත. ට්‍රයිකැල්සියම් සිලිකේට් වල රසායනික නාමය CaO ඉතක් SiO සිලිකන් ඩයොක්සයිඩ්. තුනයි කැල්සියම් ඔක්සයිඩ් සිලිකන් ඩයොක්සයිඩ්. ඊළඟ එතකොට ලංකාවට සිමෙන්ති ගෙන්නනකොට තියෙන්නේ මොන විදියද? ලංකාවට සිමෙන්ති ගේනවා මෙන්න මේ වර්ග දෙකෙන්. ක්ලින්කර් ගේනවා කීලඟුරු. ක්ලින්කර් ගේනවා. ක්ලින්කර් ගෙනල්ලා මෙහි අඹරලා ගන්නවා. හරි? නැත්තම් කෙලින්ම සිමෙන්ති මෙන්න මේ සිමෙන්ති කියන ප්‍රොඩක්ට් එක. ජිප්සම් එක අඹරපු සිමෙන්ති කියන ප්‍රොඩක්ට් එකක් එනවා. හරි? ඒ සිමෙන්ති කියන ප්‍රොඩක්ට් එක එනකොට ඒවා අපි අර වරායෙන් ඉඳන් සාමාන්‍ය සිමෙන්ති යවන්නේ කොහොමද? සිමෙන්ති යවන්නේ. දැන් මහ විශාල ප්‍රමාණයකින් එනකොට දැන් නැවෙන් එනකොට අපි පැකට් වල නෙවෙයි ඉන්නේ. හරි? පැකට් වල නෙවෙයි ඉන්නේ. අර සයිලෝ කියලා හඳුන්වන මෙන්න මෙහෙම සයිලෝ. සයිලෝ කියලා හඳුන්වන සයිලෝ ටැංක් කියලා හඳුන්වන්නේ මෙතන මෙන්න මේ විදිහට තියෙන්නේ. මේ යටින් තමයි ඒක ගන්න. මේකට අපි කියන්නේ සයිලෝ ටැංක්. හරි? ඔය B ගබඩා කරලා ගන්නෙත් ඔක සයිලෝ වල. සයිලෝ ටැංක් වල තමයි දාන්නේ. මේක උඩින් දානවා යටින් ගන්න. දැන් සිමෙන්තිත් එන්නේ මේ වගේ සයිලෝ ටැංක් වල එන්නේ. ආවට පස්සේ මේක යවන්න ඕන ගොඩබිමේ තියෙන මේ වලට යවන්න ඕන පොම්ප කරලා යවන්න. නිකන් පොම්ප කරන්න බෑ. මේ සිමෙන්ති ඩස්ට් එක පොම්ප කරන්න බෑ නිකන්. කරන්නේ මේකට සම්පීඩිත වාතය යවනවා. වාතයත් එක්ක මිශ්‍ර කරලා තමයි පොම්ප කරන්නේ. හරි? වාතයත් එක්ක තමයි යන්නේ. හරි? දැන් සිමෙන්ති ගෙනියන සිමෙන්ති ඩස්ට් එක ඔය සිමෙන්ති ගෙනියන මේ ඔය අපි කියමු බවුසර් තියෙනනේ. සිමෙන්ති බවුසර් වල තියෙන්නේ මේ මැදට. අර මේ දෙපැත්තට ගිහිල්ලා මේ මැදින් මේ විදිහට තියෙන්නේ. මේ සිමෙන්ති ප්‍රවාහණය කරන බවුසර්. මේක සිමෙන්ති. මෙතන යටින් තමයි ගන්න. සිමෙන්ති බවුසර් වල.
එතකොට සිමෙන්ති එනවා මේ විදියට සිමෙන්ති විදියට එනවා ප්‍රොඩක්ට් එක සිමෙන්ති විදියට. නැත්තම් ක්ලින්කර් විදියට ගෙන්නනවා. හැබැයි ක්ලින්කර් විදියට ගෙන්නනවා නම් මිල් එකක් තියෙනවා. දැන් ක්ලින්කර් විදියට තමයි ගොඩක් වෙලාවට ගෙන්නුවේ. මෙතන උණ වටුනේ තියෙන එකේ මිල් තියෙනවා. මෙතන මිල් දෙකක් මිල් තුනක් විතර තියෙනවා. හරි? අර උසට තියෙන බම්බු වගේ තියෙන සිමෙන්ති ගබඩා කරලා තියෙන සයිලෝ. සයිලෝ හතරක් තියෙනවා. හරි? උතර ගොඩක් වෙලාවට මේ ඒකට ගේන්නේ ක්ලින්කර් විදියට තමයි ගේන්නේ. ක්ලින්කර් විදියට ගෙනල්ලා ජිප්සම් එක දාලා අමරලා අර සිමෙන්ති හදලා සිමෙන්ති අර ඊට පස්සේ සයිලෝ වල ගබඩා කරලා තියෙනවා. එතනින් තමයි පැක් කරන්නේ. පැකින් එකට යන්නේ එතනින්. පැකට් කර කර යවනවා. එතකොට සිමෙන්ති පැකට් කරලා තිබුණොත් පැකට් කරලා ගෙන්නුවොත් නැවේ ඔක මේ ගල් වෙනවා. හයි වෙනවා. ඒ සාමාන්‍ය නැවේ මාස 3-4ක් වෙනකොට මෙහෙට එනකොට ගල් වෙලා. හරි? සිමෙන්ති බෑග් එකක් ආයෙත් මෙහෙට පෙරළුවේ නැත්තම් සිමෙන්ති ගල් වෙනවා. ඒ කියන්නේ වාතයත් එක්ක මේ වුණොත් ගල් වෙනවා. ඒකෙන්ද වාතය වදින්නේ නැති විදියට තමයි සිමෙන්ති ගේන්නේ. ටැංක් වල ගේන්නේ. ඒක සයිලෝ ටැංක් වල ගේන්නේ. හරි අපි බලමු ඊළඟ ප්‍රශ්නේ. දැන් මම මේ ඔයගොල්ලන්ට මේ මුල හරියද පොඩ්ඩක් අර ඔයගොල්ලන්ට ওই මයින්ඩ් මැප් එකක් නෝට් එකක් ගහ ගන්නකොට ඔක්කොම තියෙන විස්තර නෙමෙයි අපි ඒවා පොයින්ට් විදියට ලියන විදියට ඒ වගේ පොඩ්ඩක් අර ඒ හුරු වෙන්නත් එක තමයි එහෙම මම ලිව්වේ. දැන් අපිට මුල් මාස දෙක තුනේ තමයි මෙහිම කොහොම සීරුවෙන් කරගෙන යන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ අපි ටික ටික මේක වැඩි කරනවා. හරි? අවස්ථා 4 හරි. ඊළඟට තියෙන සිමෙන්ති නිෂ්පාදනයේදී ජිප්සම් එකතු කිරීමේ අරමුණ සඳහන් කරන්න. ජිප්සම් එකතු කරන අරමුණ මොකක්ද කියලා අහනවා. ජිප්සම් එකතු කිරීමේ අරමුණ ප්‍රධාන වශයෙන් ඔගේ සවිවීමේ කාලය. නැත්තම් සෙටින් ටයිම් කියන එක. සෙට් වෙන්න යතවන කාලය. ජලය එක් කරාට පස්සේ සෙට් වෙන්න. සෙට් වෙන්න කියන හයි වෙන්න පටන් ගන්න. හයි වෙලා පටන් අරගෙන අවසාන සවි වෙන්න ගත වෙන කාලයත් එක්ක අපිට කාල පරාසයක් තියෙනවා සෙටින් ටයිම් එක. හරි? ඒතර මේ සෙටින් ටයිම් එක ආරම්භක සහ අවසාන සවිවීමේ කාලයන් පාලනය කරන්න අපි භාවිතා කරන්නේ ජිප්සම්. හරි? ඒතර ජිප්සම් ප්‍රමාණය වැඩි වෙනකොට සවිවීමට ගත වන කාලය වැඩි වෙනවා. තියාගන්න එකට ජිප්සම් එකතු කිරීම මගින් සිමෙන්ති වල සවිවීමේ කාලයන් පාලනය කළ හැකියි. සිමෙන්ති වල සවිවීමේ කාලයන් පාලනය කළ හැකියි. සවිවීමේ කාලයන් පාලනය කළ හැකියි. එනම් ජලය එක් කිරීමෙන් පසු සිමෙන්ති සවිවීමට ආරම්භ වන කාලයත්
සවිවි අවසන් වන කාලයක් සවිවි අවසන් වන කාලයක් මෙමගින් පාලනය කරයි. මෙමගින් පාලනය කරයි. මෙමගින් පාලනය කරයි. හරි. ඊළඟට බලමු ඊළඟ කොටස සිමෙන්ති වල පහත දැක්වෙන දේ පැහැදිලි කරන්න. රසායනික සංයුති. පහත දැක්වෙන දේ පැහැදිලි කරන්න. පහත දැක්වෙන දේ පැහැදිලි කරන්න. පළවෙනි එක රසායනික සංයුතිය. ඊළඟට සියුම් බව. ෆයින්නස්. සිමෙන්ති වල සවිවීම සහ දැඩිවීම. සජල බව. සජල බව. හරි. අපි පොඩ්ඩක් කෙටියෙන් මේවා ගැන ලියාගමු. සිමෙන්ති වල මොනවද තියෙන්නේ? අංක ට්‍රයිකැල්සියම් සිලිකේට්. හරි. රසායනික සංයුතිය ගත්තොත් මේකේ බහුලව තියෙන්නේ මේකේ තියෙනවා සිලිකන් ඩයොක්සයිඩ්, කැල්සියම් ඔක්සයිඩ්, ඊළාට ඇලුමිනියම්, ෆෙරස් මේ වගේ තියෙනවා. රසායනික සංයුතිය අපිට දක්වන්න පුළුවන්. බහුලව තියෙන්නේ ওই ටික. බහුලව තියෙන්නේ මේකේ කැල්සියම් ඔක්සයිඩ් තමයි බහුලව තියෙන්නේ. ලියා ගන්න. යන්න සිමෙන්ති වල කැල්සියම් ඔක්සයිඩ් CaO
calcium oxide බහුලව පවතින අතර දෙවනියට බහුලව ඇත්තේ සිලිකන් ඩයොක්සයිඩ් වේ SiO2 දෙවනියට බහුලව ඇත්තේ සිලිකන් ඩයොක්සයිඩ් වේ දෙවනියට බහුලව ඇත්තේ සිලිකන් ඩයොක්සයිඩ් වේ सिलिकॉन डाइऑक्साइड वे मेवा ट्राइकैल्शियम सिलिकेट ट्राइकैल्शियम सिलिकेट डाइकैल्शियम सिलिकेट ट्राइकैल्शियम सिलिकेट डाइकैल्शियम सिलिकेट आदि वशेन पवतिन अतर आदि वशेन पवतिन अतर आदि वशेन पवतिन अतर एल्युमिनियम යකඩ मैग्नीशियम एल्युमिनियम යකඩ एल्युमिनियम කියන්නේ Al යකඩ Fe ferrous යකඩ सल्फर මද වශයෙන් පවතී මද වශයෙන් සිමෙන්ති වල පවතී මද වශයෙන් සිමෙන්ති වල පවතී මද වශයෙන් පවතී. හරි. ඒතර ඔය තමයි සංයුතිය. සිමෙන්ති වල සංයුතිය. දැන් සාමාන්‍ය ඇලුමිනියම් එහෙමත් තියෙන්නේ ट्राइकैल्शियम एल्युमिनेट විදියට තියෙනවා. ट्राइकैल्शियम एल्युमिनेट Al ඒක මේ විදියට ट्राइकैल्शियम एल्युमिना විදියට තියෙනවා. හරි. ඊළඟට අපි ඊළඟ දෙවෙනි එක මොකක්ද කිව්වේ? සියුම් බව. සිමෙන්ති වල සියුම් බව. දැන් ඕන මේක සියුම් බව කොහොමද පරීක්ෂා කරන්නේ? සියුම් බව. අපිට දැන් සාමාන්‍යයෙන් මොනවා හරි අපි කියමු වැලි ටිකක් දෙන්න. හරි? වැලි ටිකක් දෙන්න. දැන් සියුම් බව පරීක්ෂා කරන එක බලමු ඉස්සෙල්ලා. සියුම් බව පරීක්ෂා කරන්නේ කොහොමද? සියුම් බව පරීක්ෂා කරන්නේ යම්කිසි ප්‍රමාණයක්. ඕනම ප්‍රමාණයක් අපිට ඒක අතුරන්න පුළුවන්
වර්ගඵලය බලලා තමයි සියුම් බව පරීක්ෂා කරන්නේ. මොකද දැන් අපි කියමු අපිට වැලි ටිකක් දෙනවා. අපි කියමු වැලි ග්‍රෑම් 100ක් දෙනවා. මේ වැලි ග්‍රෑම් 100 මෙහෙම හොඳට අතුරලා අපිට එකිනෙකට අහුරලා මේක යම් ඒරියා එකක පතුරවන්න පුළුවන්. හරි? මේ ටික අරගෙන ආයි කුඩු කරොත් හරි? ආයි කුඩු කරොත් තව ටිකක් සියුම් කරොත් අපිට පුළුවන් ඊළඟට ඒ ප්‍රමාණයම තව වැඩි ඒරියා එකක අතුරවන්න. හරි? තව වැඩි වර්ගඵලයක අතුරවන්න පුළුවන්. හරි? එතකොට මේ යම් ද්‍රව්‍ය ප්‍රමාණයක් අතුරන්න පුළුවන් ඒරියා එකෙන් තමයි අපි සියුම් බව පරීක්ෂා කරන්නේ. හරි? සියුම් බව ෆයිනස් ටෙස්ට් එකේදී කරන්නේ අපි එකේ මෙන්න මේ අතුරවන්න පුළුවන් ඒරියා එක බලමු. හරිද? දැන් අපි පිටි වගේ එකක් ගත්තොත් මේ පිටි ගෑවි අපිට ඒරියා එක ගොඩාක් අතුරවන්න පුළුවන්. හරි? දැන් අපි පිටි මේව කරන්න ගන්න තිරිඟු වැට ගමු. දැන් තිරිඟු වැට ග්‍රෑම් 100ක් ගත්තොත් අපිට පුළුවන් මේ පොඩි ප්‍රමාණයක තමයි යට ටික මේව කරන්න පුළුවන්. හැබැයි මේක කොටලා තව පුංචි කරොත් හීන් කරොත් තව ටිකක් ඒරියා එක වැඩි. ඒගොල්ලන් පිටි බවට පත් කරාම මේක ගන්න පුළුවන් ලොකු ඒරියා එක. ඒක ගෑවෙනවා හැමතැනම. හරිද? ඒතර ෆයින්නස් එක නැත්තම් සියුම් බව වැඩි වෙන්න අපිට අතුරන්න පුළුවන් වර්ගඵලය නැත්තම් ඒරියා එක වර්ගඵලය වැඩි වෙනවා. හරි? ඒතර අපි සියුම් බව පරීක්ෂා කරන්නේ මේ විදිහට. සියුම් බව පරීක්ෂා කරන්නේ මේක අපි යම් ද්‍රව්‍ය ප්‍රමාණයක් ඇතිරිය හැකි වර්ගඵලය. හරි? ඇතිරිය හැකි වර්ගඵලයෙන් තමයි අපි මේව කරන්නේ. නැත්තම් අපි කියමු අපි නිශ්චිත වර්ගඵලයක අතුරන්න පුළුවන් ප්‍රමාණය. එහෙමත් දෙන්න පුළුවන්. අපි නිශ්චිත වර්ගඵලයක් තියෙනවා අතුරන්න පුළුවන් ග්‍රෑම් ගන්න. සියුම් බව ඒ විදිහට දෙන්නත් පුළුවන්. හරිද? ඒකට ඒක පොඩ්ඩක් අපි සිමෙන්ති වල සියුම් බව කියන එකට ලියා ගන්න. සියුම් බව. සියුම් බව යනු ඉතින් ලියා ගමු එහෙම. සියුම් බව යනු යම් වර්ග ප්‍රමාණයක ඇතිරිය හැකි ද්‍රව්‍ය ප්‍රමාණය. යම් වර්ග ප්‍රමාණයක ඇතිරිය හැකි ද්‍රව්‍ය ප්‍රමාණය. යම් ද්‍රව්‍ය ප්‍රමාණයක් නැතහොත් යම් ද්‍රව්‍ය ප්‍රමාණයක් ඇතිරිය හැකි වර්ග ප්‍රමාණයයි. සිමෙන්ති වල සියුම් බව යනුවෙන් අදහස් කරන්නේ සිමෙන්ති කිලෝග්‍රෑම් එකක් ඇතිරිය හැකි වර්ග මීටර් ප්‍රමාණයයි.
ඇතිරිය හැකි වර්ග මීටර් ප්‍රමාණය. සියුම් සිමෙන්තිවල සියුම් බව පරීක්ෂා කිරීමේදී සිමෙන්තිවල සියුම් බව පරීක්ෂා කිරීමේදී සිමෙන්තිවල සියුම් බව පරීක්ෂා කිරීමේදී සියුම් බව පරීක්ෂා කිරීමේදී සිදු කරනු ලබන්නේ මයික්‍රොමීටර් 90 ප්‍රමාණයේ සිදුරු ඇති මයික්‍රොමීටර් 90 ප්‍රමාණයේ සිදුරු ඇති මයික්‍රොමීටර් 90 ප්‍රමාණයේ සිදුරු ඇති දැලකින් හැලෙන ප්‍රතිශතය මයික්‍රොමීටර් 90 ප්‍රමාණයේ දැලකින් හැලෙන ප්‍රතිශතය මැන බැලීමයි. හැලෙන ප්‍රතිශතය මැන බැලීම. ඒ මොකද ඒ කිව්වේ? දැන් අපිට මෙහෙමයි අර්ථ දැක්වීම තමයි මේ කිලෝග්‍රෑම් එකකින් කොච්චර ප්‍රමාණයක් වර්ග මීටරයේ කිලෝග්‍රෑමයට වර්ග මීටර කොච්චර ප්‍රමාණයක් අතුරන්න පුළුවන්ද කියන එක මේ ඇවිල්ලා සියුම් භවයේ අර්ථ දැක්වීම. හැබැයි මේක අපි පරීක්ෂා කරන්න ගියාම මේක හරි ගස්සලා තියෙනවා. ඒ කියන්නේ මේ IS ස්ටෑන්ඩඩ් එක නැත්නම් ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව ඒගොල්ලෝ දැන් ඕක අතුරු ඉන්න බෑනේ. සාම්පල් එකක් කරනවා ඕක අතුරන එක ඒක මේ සාර්ථක නැහැ. හරි? ඒක ඒතකොට අතුරන එක්කෙනාගේ අතේ තමයි වැඩි තියෙන්නේ. ඒකෙන්ද ජාත්‍යන්තර ප්‍රමිතිය වලට ඒගොල්ලෝ දැන් අර වගේ ප්‍රමාණයක අතුරලා අරගෙන ඊට පස්සේ මයික්‍රොමීටර් 90 රයිසියෙන් හලලා දැන් උදාහරණයක් විදිහට ග්‍රෑම් 10ක් ගන්න. ග්‍රෑම් 10ක් අරගෙන මේ දැලෙන් හලනවා. ඒතකොට මේ හැලෙන ප්‍රමාණය අරගෙන ඒක වෙනම බර කිරනවා. දැලේ ඉතුරු වෙන දැන් ගත්තේ මෙච්චරයි හැලිච්ච ප්‍රමාණය අරගෙන බර කිරනවා. ඊට පස්සේ අපිට දැන් හැලුනේ ග්‍රෑම් 2 නම් අපිට ගත්තේ 10යි 10න් දෙකක් හැලෙනවා 100ට කීයද කියලා ප්‍රතිශතයක් හදාගන්න පුළුවන්. එතකොට ජාත්‍යන්තර ප්‍රමිති සකස් කරන කට්ටිය මෙන්න මේ විදිහට හරිගස්සලා දීලා තියෙන ප්‍රතිශතය. ඔයගොල්ලෝ ටෙස්ට් කරනකොට මේ විදිහට ටෙස්ට් කරන්න ටෙස්ට් කරලා මෙන්න මේ ප්‍රතිශතය තියෙනවා නම් ඒක ඕකේ කරන්න. සිමෙන්ති වල සියුම් බව මේ ගාන ඇති. හරි? ඒතකොට ඒ තමයි කරන ක්‍රමවේදය. සිමෙන්ති වල ෆයිනස් එක නැත්තම් සියුම් බව පරීක්ෂා කරන්න මේ විදිහට. සියුම් බව පරීක්ෂා කරන්නේ මේ මයික්‍රොමීටර් 90 දැලෙන් හලලා හැලෙන ටිකේ ප්‍රතිශතය ගන්න. හරි? ඒතර ප්‍රතිශතය අරගෙන බලනවා IS ස්ටෑන්ඩඩ් එකට හරිද කියලා. ඊළඟ එක මොකක්ද කියන්නේ? සියුම් බව හරි. සවිවීම සහ දැඩිවීම. සිමෙන්ති වල සවිවීම සහ දැඩිවීම. සවිවීම සහ දැඩිවීම. හරි? යන්න සිමෙන්ති වලට ජලය එකතු කළ පසු
සිමෙන්ති වලට ජලය එකතු කළ පසු ජලය එකතු කළ පසු සවිවීම ආරම්භ වී එය සවිවී අවසන් වන කාල සීමාව සිමෙන්ති වල සවිවීම ලෙස හඳුන්වන අතර සිමෙන්ති ශක්තිමත් වන කාල සීමාව දැඩිවීම ලෙස හඳුන්වයි. සාමාන්‍යයෙන් සිමෙන්ති සවිවීම පැය භාගකින් පසු ආරම්භ වන අතර පැය 10ක් තුලදී සවිවී අවසන් වේ. නමුත් දැඩිවීම
දැඩිවීම නමුත් දැඩිවීම සාමාන්‍යයෙන් දින 28ක් දැඩිවීම දින 28ක් දක්වා සිදුවේ. දැඩිවීම දින 28ක් දක්වා සිදුවේ. දින 28ක් දක්වා සිදුවේ. ඊළඟට සජල බව හයිඩ්‍රේෂන් සජල සිමෙන්ති වල සජල බව සජල බව කියලා කියන්නේ මොකක්ද? සජල බව කියලා කියන්නේ සිමෙන්ති සහ ජලය අතර ඇතිවන ප්‍රතික්‍රියාව. සජල බව ඒකට ලිව්වේ මොකද්ද මේ සිමෙන්ති සහ ජලය අතර ඇතිවන ප්‍රතික්‍රියාව. සිමෙන්ති සහ ජලය අතර ඇතිවන ක්‍රියාවලිය සජල බව විදියට හඳුන්වනවා. හරි? ජලය දැම්මට පස්සේ සිමෙන්ති ජෙල් එකක් බවට පත් වෙනවා. ජෙල් එකක් බවට පත් වෙලා ඒ විදිහට තමයි ඔය process එක සිද්ධ වෙන්නේ. මේකට අපි කියනවා සජල බව කියලා. හරි? ලියාගන්න. සිමෙන්ති සහ ජලය අතර ඇතිවන ක්‍රියාවලිය සජල බව ලෙස හඳුන්වයි. ක්‍රියාවලිය සජල බව ලෙස හඳුන්වයි. ඊළඟ ප්‍රශ්නය.
ඊළඟට තියෙන්නේ බහුවර්ණ ටික. right. බහුවර්ණ ටිකක් බලමු. පළවෙනි එක බලන්න. පළවෙනි එක තියෙන්නේ මීටර 1ක දිගක් අඩිවලින්. මීටර 1ක දිගක් අඩිවලින් 3.28යි. බිඳුවයි 3.28යි. 2.8යි. ඔව්. මේකේ තියෙන 8යි 2යි. මේකේ තියෙන 2යි 8යි. 3.2. 3.28යි. 2.8යි බිඳුවයි 8 වගේ මතක. ඒතකොට 2.8යි බිඳුවයි 8 කියන්නේ හරි. 2.8යි 1. 3.2.8යි 1. උත්තරය අංක 2. බිත්ති කපරාරු කිරීමෙන් බලාපොරොත්තු වෙන වැදගත්ම කරුණ වනුයේ. බිත්ති කපරාරු කිරීමෙන් බලාපොරොත්තු වන වැදගත්ම කරුණ වනුයේ. වැදගත්ම කරුණ වනුයේ. වැදගත්ම කරුණ වනුයේ අලංකාරය සඳහා විවිධ කාලගුණික තත්ත්වයන් ගැන ආරක්ෂා කර බිත්තියේ කල්පෑත්ම වැඩි කිරීම, දූවිලි බැඳීම අවශ්‍ය අවම කර කිරීම සඳහා බිත්ති මත පිට තීන්තාලයක් කළ හැකි මත පිටක් ලබා ගැනීම සඳහා. දැන් මේ ටික ඔක්කොම හරි. නමුත් මේකේ වැදගත්ම කරුණ මොකක්ද කියලා අහන්න. වැදගත්ම කරුණ. අලංකාරය. කාලගුණ තත්ත්වයන් ආරක්ෂා කර විත්තියේ කල්පැවැත්ම වැඩි කිරීම. ඒකෙත් දෙක වගේ තමයි අපිට ගන්න වෙන්නේ වැදගත්ම කරුණ විදිය. වැදගත්ම කරුණ විදිය. තුන ජල ගබඩා ටැංකිය සඳහා යොදා ගන්නා කොන්ක්‍රීටයකට සුදුසු මිශ්‍රණ අනුපාතය වන 1ට 2ට 4 1ට දැන් මේකේ අනුපාත ගත්තොත් මෙයා වැරදි. 1ට 2 වෙන්න ඕන. මේක 1ට 2ට 4. 1ට 3ට 6 ඒක හරි. 1ට 2ට 3 මේකත් වැරදි. අනුපාතය මේක වැරදි. මේකේ අනුපාතය වැරදි. හරි? දැන් අපිට මේ දෙක තමයි තියෙන්නේ. මේ දෙකෙන් අපිට
ගන්න වෙනවා. එහෙනම් ජල ගබඩා ටැංකියේ මෙයා කොහොමත් තනි කොන්ක්‍රීට් මෙයා තමයි හරි විදියට ගන්න. 2. හරි. සාමාන්‍ය වැරගැන්වුම් කොන්ක්‍රීට් තලාදයක උඩහල් සඳහා යොදන කම්බි සඳහා පහත් සඳහන් විස්කම්බ අතුරෙන් වඩාත්ම සුදුසු ඉනම් විස්කම්බේද උඩහලු සඳහා ස්ටිරප් සඳහා භාවිතා කරන්නේ මිලිමීටර් 6 මිලිමීටර් 6 ඒක තමයි භාවිතා කරන්නේ. හරි. උඩහලු සඳහා 5 සාමාන්‍ය වහලයක් සඳහා මුදුන් යටලියක් සඳහා යොදා ගන්නා ලීයක ප්‍රමාණය වනුයි. මුදුන් යටලිය කියන එක අපි ගන්නේ පළල අඩු උස වැඩි. පළල අඩු උස වැඩි. ඒතර මේකෙදි ගොඩක් කලාර පළල මිලිමීටර් 50 තමයි ගන්න. හරි. පළල 50යි උස ගන්නෝ 125 ඉඳන් 200 දක්වා පරාසය ඕන එකක් ගන්න පුළුවන්. උස. අපි මෙතන බලමු 75. මේක ගන්න බෑ. මේක 50 හරි. මේකත් 75. ඒකත් බෑ. මේකත් බෑ. එවනම් මෙන්න මෙයා තමයි හරි. හරි. මේක තමයි හරි. 2. 6 රටවුළු වහලක් සඳහා තිබිය යුතු අවම බෑවුම කොපමණද? අවම බෑවුම සාමාන්‍යයෙන් අංශක 30ට වැඩි. 30 හෝ 30ට වැඩි තමයි රටවුළු බෑවුමක මේ ඔක්කොම ගන්න බෑ. හරි. මේ ටික බෑ. එකට එක කියන එකද මෙන්න මේ ගබඩා ටැංකියගේ එකට එක හරි. හැබැයි මෙතන තියෙන්නේ මොකක්ද? ගල් තියෙන්නේ එකට එකට දෙක. ආවනම් හරි මේක. හරි. මේක එකට එක දෙක ආවනම් හරි. එකට එක මිශ්‍රණය ගන්න පුළුවන්. සිමෙන්ති එකයි, වැලි එකයි, ගල් දෙකයි. එකට එක දෙක. මෙතන අනුපාතයක් තියෙන්න ඕනේ. මේ දෙක අතර හැමතිස්සෙම මේ වගේ දෙගුණයක් මෙයා වෙන්න ඕනේ. යුම් සමාහාර වගේ දෙගුණයක් ප්‍රගු සමාහාර වෙන්න ඕනේ. හරි? වහලයක යටලී මුට්ටු සඳහා යොදාගන්නේ යටලී මුට්ටු කරන්න යොදාගන්නේ මොකක්ද? යටලී මුට්ටු සඳහා යොදාගන්නේ මොකක්ද? යටලී මුට්ටුවට භාවිතා කරන්නේ මෙන්න මේ මුට්ටුව. මේ යටලී. යටලී මුට්ටුවට භාවිතා කරන මෙහෙම කපලා මේ විදිහට ගන්න. මේකට කියන්නේ අපි කයිනෙත්තු මුට්ටු. හරි? කයිනෙත්තු මුට්ටු. මෙන්න මේ. කයිනෙත්තු. අට නාගරික සංවර්ධන නීති රීති අනුව ගෘහස්ත ගොඩනැගිල්ලක් සඳහා එම ගොඩනැගිල්ල ඉදිකරන භූමියෙන් කවර වර්ගඵලයක් යොදාගත යුතුද? නාගරික සංවර්ධන නීති රීති අනුව ගෘහස්ත ගොඩනැගිල්ලක් සඳහා එම භූමියෙන් කවර වර්ගඵලයක් ගොඩනැගිල්ල යොදා ගන්න පුළුවන්? හරි. භූමියෙන් 3න් 2යි පුළුවන්. 3න් 2කට වඩා අඩු වර්ගඵලයක් තමයි භාවිත කරන්න පුළුවන්. හරි. 3න් 2කට නොවැඩි 3න් 1ට අඩු 3න් 2ට අඩු 3න් 2ට නොවැඩි. ඒ කියන්නේ 3න් 2ත් අපිට පුළුවන් 66ක් පුළුවන්. 3න් 2ට නොවැඩි. අපි කොමර්ෂල් නැත්නම් වාණිජ ඉදිකිරීමක් සඳහා නම් අපිට පුළුවන් 80ක් දක්වා භූමි ප්‍රමාණයෙන් ගොඩනැගිලි ඉදි කරන්න පුළුවන්. ගෘහස්ත ගොඩනැගිල්ලක් සඳහා අපිට පුළුවන් 3න් 2ට නොවැඩි විතරයි. 3න් 2ට නොවැඩි වර්ගඵලයක්. ඒකට උත්තරේ එන්නේ 3. සරණේරු වර්ගයක් නොවන්නේ. සරණේරු වර්ගයක් නොවන්නේ. සරණේරු වර්ගයක් නොවන්නේ. වල්ග සරණේරු කියලා එකක් තියෙනවා. වවුල් සරණේරු කියලා එකක් තියෙනවා.
පැතලි සරණේරු බරති සරණේරු. පැතලි සරණේරු තියෙනවා. බරති සරණේරු කියලා එකක් නැහැ. නොවන්නේ. එන්න මේ. බරති සරණේරු. බරති සරණේරු කියලා එකක් නැහැ. 10. ගඩොල් බිත්ති සඳහා තනි ප්ලෙමිෂ් පැමි රටාවේදී හැකි අවම පළල වනුයේ. ගඩොල් බිත්ති සඳහා තනි ප්ලෙමිෂ් පැමි රටාව යෙදිය හැකි අවම පළල වනුයේ. තනි ප්ලෙමිෂ් පැමි රටාව යොදන්න පුළුවන් අවම පළල තමයි ගඩොලක දීග. ප්ලෙමිෂ් ගඩොල් භාගෙද. අවම එක ගඩොලක දීග. ගඩොල් එක. ගඩොලක දිග 11. තාප පරිවාරක ලෙස යොදා ගැනීමට වඩාත් සුදුසු බැමි වර්ගයක් වන්නේ. තාප පරිවාරක ලෙස යොදා ගැනීමට වඩා සුදුසු බැමි වර්ගයක් වන්නේ. අලුගල් බිත්ති, කුවර බිත්ති, ගඩොල් බිත්ති, බ්ලොක්ගල් බිත්ති, කුවර බිත්ති. තාප පරිවාරක. තාප පරිවාරක ලෙස යොදා ගැනීමට වඩා සුදුසු බැමි වර්ගයේ කුවර බිත්ති. 12. වැරගැන්වුම් සටහන් කිරීම සඳහා දඟරවාණේ කම්බි දැක්වීමට යොදා ගැනෙන ඉංග්‍රීසි අක්ෂරය වන්නේ. අපි දන්නවා කම්බි සටහන් කරනකොට තියරි වලදී කරලා ඇති කම්බි සටහන් කරනකොට අක්ෂර හතරක්. Y T R M. ඔන්න ඔය අක්ෂර හතර තමයි අපි කම්බි සැලැස්මක දැක්වීම සඳහා භාවිතා කරන්නේ. ඒකෙන්ද මේ D කියන එක වැරදි. W කියන එකක් නැහැ. ඒතොර R සහ Y කියන එක තියෙන එක. ඒතොර අපිට මෙතෙන්දී R සහ Y දෙකෙන් R දාන්නේ මොකටද? R දාන්නේ මෘදුවාණේ වලට. මෘදුවාණේ. වර්ග මිලිමීටරයට නිව්ටන් 250ක ආතතික ප්‍රත්‍යාවලයක් තියෙන මෘදුවාණේ තමයි සඳහා තමයි R භාවිතා කරන්නේ. ඒතර වර්ග මිලිමීටරයට නිව්ටන් 450ත් 500ත් අතර තියෙන අධියවනති වාණේ සඳහා භාවිතා කරන්නේ y සහ t කියන අක්ෂර දෙක. y සහ t අක්ෂර දෙකෙන් ඕන එකක්. ඒතර අධියවනති වාණේ වර්ගයක් තමයි දඟර වාණේ. දඟර වාණේ අධියවනති වාණේ වර්ගය. ඒතර ඒකට අපි දාන්නේ y අක්ෂරය. හරි? y අක්ෂරය තමයි භාවිතා කරන්නේ. ඉඩමට වඩා ලොකු උඩමට වඩා ලොකු ගෙවල් තියෙනවා. හැබැයි ඉතින් ඒවා අනුමත ඒවා නෙමෙයි. හරි? ඒ කියන්නේ ඉදිකිරීම දැන් සාමාන්‍යයෙන් ඕක බලපාන්නේ අපි ඉදිකිරීමකට මේ නීති රීති බලපාන්නේ ඕක අනුමත කරගන්න කියමු. ඒතකොට අනුමත කරන එක අහුවෙන්නේ කොහෙද? දැන් අපි උදාහරණයක් විදිහට බැංකු ණයක් ගන්න ගියොත් ඒගොල්ලෝ ඉල්ලනවා අනුමත සැලැස්ම. හරි? අනුමත කරන්නේ නාගරික සංවර්ධන අධිකාරියේ නීති රීති වලට අනුකූලව අනුමත කරන්නේ පළාත් පාලන ආයතන වලින්. උදාහරණයක් විදිහට නගර සභා, මහනගර සභා, ප්‍රාදේශීය සභා. මේගොල්ලෝ තමයි අනුමත කරන්නේ. ඒකේ ඉන්න TO කෙනෙක් තමයි ඔක අනුමත කරන්නේ. සැලැස්ම ඇඳහම අනුමත කරන්නේ. ඒතකොට ගොඩක් වෙලාවට ওই කට්ටිය කරන්නේ අනුමත කිරීම සඳහා එක සැලැස්මකුත් එක සැලැස්ම අනුමත කළා ඉදි කරනකොට වෙන එකක් මේව කරනවා. දැන් ලංකාවේ තියෙන ওই කේස් එක තියෙනවා. හරි? ඕක ඉදි කරාට පස්සේ ඇවිල්ලා බලන්නේ මේ අපි අනුමත කරපු එක හරියන්නේ නැද්ද මේක ඉදි කරලා තියෙන්නේ. ඒක කොහේ හරි අහුවෙන්නේ මොකක් හරි අපි ඊට පස්සේ ආයෙ ලෝන් එකක් ගන්න කිව්වොත් අන්න එහෙම ප්‍රශ්නයක් වුණොත් තමයි අහුවෙන්නේ. හරි? ඒතොර ඒ වගේ තියෙනවා. දැන් මේ ඉඩමේ සම්පූර්ණ ඉඩමේ මේ ඉදි කරන ලද ගෙවලුත් තියෙනවා. හැබැයි එහෙම ඉදි කරන්න බෑ.
166 ඉදි කරන්න පුළුවන්. විවෘත ප්‍රදේශයේ තියෙන්න ඕන අනිවාර්යයෙන්ම ඉතුරු 3න් එක. ඒක තමයි රෙගුලාසි වල තියෙන්නේ. 13 ගොඩනැගිල්ලක් තුලට පොළවේ ඇති තෙතමනය ඇතුළු වීම පාලනය කිරීම සඳහා ගොඩනැගිල්ලක් තුලට තෙතමනය ඇතුළු වීම පාලනය කිරීම සඳහා දැන් ගොඩනැගිල්ලක් තුලට තෙතමනය ඇතුළු වෙන තැන් මොනවද? ඊරියකේදී අපි දන්නව මතකද දන්නේ. ගොඩනැගිල්ලක් තුලට තෙතමනය ඇතුළු වෙන ස්ථාන 5කින්. මේ තියෙන ගොඩනැගිල්ල. එන ගොඩනැගිල්ල. මේ අත්තිවාරම. හරි මේකේ ස්ථාන 5කින් ඇතුළු වෙනවා. මේ අරස් කරගමු. ස්ථාන 5කින් ඇතුළු වෙනවා. එකක් තමයි අත්තිවාරම තුලින් ගිහිල්ලා බිත්තියට උරාගෙන මෙහිඟට ඇතුළු වෙනවා. එකක්. අනිත් එක තමයි වහලේ දෝෂයක් නිසා ඇවිල්ලා බිත්ති වලට වැටෙන වතුර ඇවිල්ලා මේ පැත්තෙන් තෙතමනය බිත්තියේ යටට මෙහෙම තෙතමනය හිඳා බහැලා අපිට පැච් එකක් පේනවා මෙතන. තෙතමනය ඇතුළු වෙනවා. ඊළඟට මෙහි එළියේ වහිනකොට බිත්ති තෙමීම නිසා බිත්තිය හරහා එනවා. 1යි 3යි. අනිත් එක තමයි පොළවේ ගෙබිමින් එනවා. 4යි. පස්වෙනි එක තමයි ගේ ඇතුලේ බාත්රූම් එකක් තියෙනවා. බාත්රූම් බිත්ති වලින් ගේ ඇතුලට තෙතමනය එනවා. ස්ථාන 5ක් තියෙනවා තෙතමනය එන. හරි? එතකොට අපි දැන් තෙතමනය ඇතුලෙන් වළක්වන්න නම් මෙන්න මේ ස්ථාන 5 තමයි නවත්තන්න ඕනේ. ස්ථාන 5 එකක් තමයි අත්තිවාරම් මත DPC එකක් දාලා තෙත් නිවාරණ වැටියක් දාලා එතනින් නවත්තන. ඊළඟ මේ උඩින් එන එක මෙතන තෙත් නිවාරණ වැටියක් යොදලා උඩින් එන එක බලන්න. බිත්තියේ අගුව වැඩියෙන් දාලා අගුව තියෙනවා එමෙනවට. නැත්නම් බිත්තියේ එළිය පිට කපරාරු කරලා තීන් දාලා එක කරලා ඒක වළක්වන්න පුළුවන්. බිම අපිට ඕනනම් පොලිතින් එකක් වගේ දාලා කොන්ක්‍රීට් දාලා ඒන එක වළක්වන්න පුළුවන්. 4යි. පස්වෙනි එක බාත්රූම් වලට බිත්ති වලට ටයිල් අල්ලලා නැත්නම් සිමෙන්ති මැදලා තෙතමනේ එන එක වළක්වන්න පුළුවන්. ওই තමයි තෙතමනේ එන ස්ථාන. මේකේ ගැටලුවේ තියෙන්නේ කළුගල් අත්තිවාරම් බැම්මක් බැඳීමක් කළ හැක. එහෙම එකක් ගැන නිවාරණය කරන්න මේව කළා නැහැ. ඊළඟට කුහර බිත්ති බැඳීමක් කළ හැක. තෙත් නිවාරණ වැටියක් යෙදීමෙන් කළ හැක. මෙන්න මෙයා හරි. පොළව සිමෙන්ති මැදීමෙන් කළ හැක. ඒකත් හරි. ඒතර මේකේ හරියන්නේ මේ දෙන්න. ඈ තියෙන්නේ කොහෙද? මෙන්න මේක 3. 3 තමයි හරි. ගඩොල් බැමි බැඳීමේදී භාවිතා කරන ආන බන්දුවේ මිනුම් වනුයේ ආන බන්දුව කියලා කියන්නේ මොකද්ද? දිග අතර කපන එක. මෙහෙම ගඩොල මේ ගඩොලේ දිග අතර පළනවා. ඒතොර එක කෑල්ලක් ආන බන්දුව. මෙහෙම දිග අතර පැලුවාම එක කෑල්ලක් ආන බන්දුව. ඒතොර මේකේ ප්‍රමාණ දිග කියන්නේ 215. හරි? මේක 102.5. 102.5න් 10ක් අඩු කළා කැපුම් වාසිය සඳහා ඒක දෙකෙන් බෙදුවහම එන්නේ 46.25. කියන්නේ පළල එන්නේ 46.25යි උස 65. ඒතර එන්නේ දිග මෙන්න මේක. 15. සැලසුමකට අනුව කුඩා ගොඩනැගිල්ලක් පිහිටුවා ගැනීමේදී ඍජුකෝණී මුල්ලක් සැකසීම සඳහා සරල පහසු ක්‍රමයක් වන්නේ. ඍජුකෝණී මුල්ලක් පිහිටුවා ගැනීම සඳහා සරල පහසු ක්‍රමයක් වන්නේ. මුළු මට්ටම භාවිතා කිරීම 3 4 5 ක්‍රමය යොදා ගැනීම තීරුලයිස්තු භාවිතා කරන ඉහත සියලුම ක්‍රමයක්. දැන් මේවා ටිකක් කරදරයි 3 4 5 තමයි ලේසි එක. 3 4 5 කියලා කියන්නේ පයිතගොරස් ක්‍රමීය දාන ආකාරය 3 4 5. මේ පාදය 3යි මේ පාදය 4යි
මේ පාදේ 5යි. ඒතර මුල්ල පිහිටවනකොට මේ පැත්තට නූලක් ඇද්දා. ඒ නූලේ මෙතන ඉඳන් මීටර 3ක් මෙහාට මැන්නා. අටුවක් දැම්මා. මීටර 4ක් මෙහාට දැම්මා. අටුවක් දැම්මා. මේ කටු දෙක අතර අරතරේ 5 කියන විදිහට මේ නූල එහෙට මෙහෙට කරලා හදනවා. එතකොට සාමාන්‍යයෙන් අපි ඉදිකිරීමකදී මුල්ලක් පිහිටවනකොට 3 4 5 ක්‍රමයේ තමයි පහසුවෙන් භාවිතා කරන්නේ. 16 ගොඩනැගිල්ලක් තැනීම ආරම්භ කිරීමට ප්‍රථම විශේෂයෙන් සලකා බැලිය යුතු කරුණක් වන්නේ ආරක්ෂාකාරී සුදුසු ගෙපලක් තෝරා ගැනීම, අනාගත වටිනාකම, ප්‍රධාන පාට මුහුණලා ඇති බිම් කැබැල්ලක් වීම, ජල විදුලි පහසුකම් වලින් යුක්ත වීම. යත සියල්ලම නෑනේ. දැන් මේ ඔක්කොම ඇත්තටම බලන්න ඕන. ඉඩමක් ගන්න. විශේෂයෙන් සලකා බැලිය යුතු කරුණක් වන්නේ. විශේෂයෙන් සලකා බලන්න ඕන එකක් තමයි මේක ආරක්ෂාකාරීද. ඔක්කොටම වැඩිය මේක නායන එකක්ද? නැත්තම් මේක ගේ හැදුවට පස්සේ ටික දවසක් යනකොට කඩාගෙන බිඳගෙන පල්ලෙහාට යනවද? ඒව බලන්න ඕනේ ඉස්සෙල්ලා. ආරක්ෂාකාරී සුදුසු ගෙපලක් තෝරා ගැනීම. ඒක තමයි ඉස්සෙල්ලම කරන්නේ. දෙවැනියට බලන්න ඕන අපි ජලය තියෙනවද කියලා. විදුලිය නැති වුණා ජලය තියෙද කියලා බලන්න. ජලය විදුලිය. හරි? ඊළඟට තමයි ඕකේ අනිත් ඒවා ගැන බලන්න ඕන. ප්‍රධාන වශයෙන් පළවෙනි එක ආරක්ෂාකාරී, දෙවෙනි එක අර අවශ්‍ය කරන ජලය ඒව පහසුකම් තියෙද කියලා. හරි. අපි මෙතනින් එහාට ඊළඟ දවසේ කරමු. 16 වෙනකන් හරි. මෙතනින් එහාට අපි ඊළඟ දවසේ කතා කරමු. එහෙනම් අපි අදට නවත්තමු. ආයිබෝන්.